හැම දිනාටම තෙරුවන් සරණයි. අද අපේ ශ්‍රී ලංකාවේ 73 වෙනි නිදහස සමරන දවස. ඒ නිසා අපි මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් සමගම තීරණය කළා අපට පුළුවන් විදිහට මේ සමරු දේශනයක් පවත්වන්න. අපේ බොහෝ දිනක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අපිට විශේෂ දේශනයක් මේ නිදහස වෙනුවෙන් ධර්ම දේශනා වගේම පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් මම තීරණය කළා මේ අවස්ථාව තුළදී එවැනි දේශනයක් අපේ රට ගැන සාකච්ඡා කරන්නට. ඉතින් මේ අවස්ථාව තුළදී අපිට කවදාකවත් අමතක කරන්න බෑ අපේ රටේ එදා මෙදා තුර රටේ නිදහස වෙනුවෙන් යම් කිසි කෙනෙක් කැප වුණාද, වර්තමානයේ කැප වෙනවද, අනාගතයේ කැප වෙයිද, ඒ සෑම සිළු දෙනෙක් වෙනුවෙන්මයි මම අද මේ පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන්න තීරණය කළේ. එනිසා ඒ සෑම කෙනෙක් වෙනුවෙන්ම අපි ප්‍රථමයෙන්ම පහනක් දැල්වලා එයට ආශිර්වාද කරලා මියගිය අයට පින් අනුමෝදන් කරලා ඒ වගේම ගොඩක් දෙනෙක් ඉන්නවා අපේ රටේ නිදහස වෙනුවෙන්, ස්වෛරීභාවය වෙනුවෙන්, රට වෙනුවෙන් දිවිදුන්නු රණවිරු මේ මෑත වසර 30ක 35ක අතීතයේ තුල ගොඩාක් රෝගාබාධ වෙලා අපට අමතක කරන්න බෑ කවදාක්වත්. ඒ අයට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම මුළු රටට මුළු ලෝකයටම සෙතක් සාන්තියක් උදා වේවා. විශේෂයෙන් අපේ රණවිරුවන්ට සිහිපත් කිරීම වෙනුවෙන් මම ඔබ සැම වෙනුවෙන්ම මේ අවස්ථාව තුළදී පහනක් දැල්වලා මගේ දේශනය ආරම්භ කිරීමට මම තීරණය කළා. අපි හැම කෙනා වෙනුවෙන්ම රට වෙනුවෙන්, රටේ රණවිරුවන් විරෝධා රණවිරුවන් වෙනුවෙන් මම මේ පහන දැල්වනවා. ඔබ හැම කෙනෙක් වෙනුවෙන්ම එයාට ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන. ඉතින් මේ පහන මම පත්තු කරන්නේ විශේෂයෙන්ම අපේ රටේ අද 73 වෙනි නිදහස සමරන වෙලාවේ ඒ සියලු දෙනා වෙනුවෙන්ම තමයි මම මේ පහන පත්තු කරන්නේ. ඉතින් හැම දිනෙකටම යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව මම ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි ආගමනුකූලව මේ අවස්ථාව තුළදී පහන් පත්තු කළයින් පසුව අපි අපේ රණවිරුවන් සිහිපත් කිරීම අපි කොයි රටක හිටියත් අපි සිද්ධ කරනවා. ලෝකෙ කොහේ හිටියත් අපි අපේ රටට ආදරෙයි. අපි ඒ රණවිරුවන් බොහොම හදවතින් අපි එය සිහිපත් කරනවා. ඒ නිසා කුමන ආගමක ඔබ හිටියත් මේ වෙලාවේ තමන්ගේ ආගමනුකූලව ඒ සියලුම රණවිරුවන් සිහිපත් කරලා අපි අපේ වැඩ කටයුත්ත ආරම්භ කරමු. ඒ නිසා සියලු දෙනා තමන්ගේ අදහන ආගමට අනුව අපේ රටේ සියලුම රණවිරුවන් මේ අවස්ථාව තුළදී ජාතික විරුවන් හැම කෙනෙක්ම මේ අවස්ථාව තුළදී සිහිපත් කරලා අපි නිශ්ශබ්දතාවයක සිටිමු. හොඳයි, හැම කෙනාටම යහපතක් වේවා. අද මගේ වෙනදා පවත්වන ධර්ම දේශනාවක් විලස නෙමෙයි. අද මම මේ දේශනාව පවත්වන්නේ අපේ රට ගැන, නිදහස් දිනය ගැනයි. අද මම මේ අවස්ථාව තුළදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ අද මාතෘකාව තමයි
1948 පෙබරවාරි 4 අපට ලැබුණු නිදහස ලැබුණයින් පසු වසර 73ක් පාලනය කළ රාජ්‍ය පාලකයින් මිනිසුන්ගේ සැබෑ නිදහස වෙනුවෙන් රට පාලනය කළාද කියන මේ මාතෘකාව යටතේ තමයි අද මම මේ දේශනය පවත්වන්නේ. නැවතත් මම මගේ දේශනයේ මාතෘකාව ඔබට කියනවා නම් 1948 පෙබරවාරි 4 අපට ලැබුණු නිදහසින් පසු වසර 73ක් මේ වෙනකන් අපේ රට රාජ්‍ය පාලකයන් විසින් පාලනය කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රශ්නාර්ථයක් තියෙනවා ඒ ලැබුණු නිදහස මිනිසුන්ට සැබෑ ලෙස විඳින්නට අපේ රාජ්‍ය පාලකයන් කටයුතු කළාද කියන එක. මම මේ මාතෘකාව කියනකොටම ඔබට ගොඩක් දැනිලා ඇති ස්වාමින් වහන්සේ මොකක්ද අපිට තියෙන නිදහස අපි එදා ඉඳලා තවත් ඉදිරියට ගියා නෙමෙයි තවත් අපි අසරණ වුණා නේද කියන එක අපේ නිදහස අපි නැති කරගත්තා නේද කියන එක මම හිතනවා බහුතරයක් දෙනා මේ වෙලාවේ හිතනවා ඇති. නමුත් අපි අපේ රට ගැන අපි කතා කළ යුතුයි. ඕනෙම මිනිස්සෙකුට අයිතියක් තියෙනවා Taman උපන් භූමිය ගැන කතා කරන්න. අපිට ඇත්තටම තාම කතා කරන්න තරම් රටක් අපිට ඉතුරු වෙලා තියෙනවා. අපි හැම කෙනෙක්ම දන්නවා ලෝකේ රටවල් නැති මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඔබ දන්නවා මේ රෝහින්යා වගේ ඒ ප්‍රශ්න ගත්තාම ඇත්තටම රටක් නැති මිනිස්සු තාම ඉන්නවා. ඒ කියන්නේ අයිතිවාසිකමක් කියන්න බැරි. ලෝකේ අපි සංගණනය කරලා බැලුවොත් හරියට උපැන්නයක් නැති හරියට සඳහනක් නැති මිනිස්සු ලෝකේ ඕන තරම් අපි ඉන්න අපි රටවල් වල ඇවිදිනකොට අපි දැකලා තියෙනවා එහෙම ජනවර්ග ජීවත් වෙනවා මේ ලෝකයේ තුල. අධ්‍යාපනයක්වත් නැතුව හරි ක්‍රමානුකූල කිසිම නිදහසක් නැතුව. නමුත් අපිට ඉන්න කියලා රටක් තියෙනවා කියන එක අපි හැම කෙනෙක්ම දන්නවා. අපි උත්සාහ කරන්න ඕනේ අපිට ලස්සන සුන්දර සියලු පහසුකම් වලින් යුක්ත කාටත් ආඩම්බරයෙන් නම කියන්න පුළුවන් රටක් තාම ඉතුරු වෙලා තියෙනවා. රටක් ඉතුරු වෙලා තියෙනවා. ඒ රටේ මිනිස්සුන්ගේ නිදහස තියනවද නැද්ද කියන්න අපි ඉස්සරහට කතා කරමු. හැබැයි අපිට තාම රටක් තියෙනවා කියන එක අපි හැම කෙනෙක්ම මේ අවස්ථාව තුළදී අවබෝධ කරගන්න ඕන. ඒ රටයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ රට තමයි අතීතේ මුතුන් මිත්තන් අපිට රැකලා දුන්නේ. එතකොට ඒ රට තමයි දැන් මේ රාජ්‍ය පාලකයන් පොර කකා පාලනය කරන්නේ. ඉතින් අපිට රටක් ඕනේ කියන තේමාව යටතේ අපි හැම කෙනාම එකතු වෙලා මේ රට ගැන අපි කතා කරමු. ඉතින් විශේෂයෙන්ම මම මේ දේශනාව පවත්වන්න ඕන නිසා මම පොඩි ලිපියකින් ගත්තු අතීතයේ ලිපියක් මට මේ අවස්ථාව තුළදී හම්බුණා. ඒ ලිපියෙන් ගත්තු ඒ දේශනාව පවත්වලා මම ඔබට මගේ දේශනාව ඉස්සරහට පැහැදිලි කරන්න. කිස්තු වර්ෂ 1505 පෘතුගීසීන් පැමිණීමට පෙර ශ්‍රී ලංකා සමාජය පරමාදර්ශී සම්ප්‍රදායානුගත සමාජයක් වූ බව පෙනේ. මැක්ස් වේබර් නම් සමාජ විද්‍යාඥයා වරක් සඳහන් කළ පරිදි සම්ප්‍රදායානුගත ආධිපත්‍ය අපේ පැරණි හා මධ්‍යකාලීන සමාජයේද දැකිය හැකිය. පෙර සිරිතට අනුව රට පාලනය කිරීම පමණක් නොව ආගමික කටයුතුද සම්ප්‍රදායානුකූලව ක්‍රියාවට නැංවිය. මැක්ස් වේබර්ට අනුව සම්ප්‍රදායානුගත අධිරාජ්‍යයට පුද්ගලයාට පදනමක් ඇත. නිල තනතුරු වලට වඩා පුද්ගලිකත්වයට ඉස්මතු වන මේ ආධිපත්‍ය නියෝජනය කරන සමාජවල නිශ්චිතව නිර්වචනය වී ඇති නීති රීති පද්ධතියක් නොමැත. සම්ප්‍රදායානුගත ගත්තොත් රට ඊටම යහපත් ස්වෛරී රාජ්‍යයක් බවට එකල පැවතුණි. මෙතනදී මේ සඳහන් කරනවා අපේ රටේ මේ නිදහස ලබන්න ඉස්සරලා ඒ විතරක් නෙමෙයි රටට විදේශීය බලපෑම් එන්නට කලින් මේ කීම කතා කරන්නේ 1505
ඒ කියන්නේ රාජ්‍ය පාලන ඒ කියන්නේ අපි මේ විදේශිකයන් අපේ රට අල්ලා ගන්න කලින් අපේ රට පැවතුණු ස්වභාවය අපිට හොඳ සමාජ පරිසරයක් හොඳ වටපිටාවක් නිදහස් නිවහල්ව ස්වෛරීව ජීවත් වෙන්න අපට තිබුණු බව ඒ පොත්පත්වල සඳහන් වෙනවා. එතකොට අපිට මේ විදේශීය බලපෑම් ලැබුණේ විදේශීය ආක්‍රමණ වලට අපි මුහුණ දුන්නේ 1505න් පස්සේ. 1505 ඉඳලා 1948 වෙනකම් වසර 100 ගණනක් අපි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන මේ අයට අපි යටත් විජිතයක් හැටියට අපේ රට බාර වෙලා තිබුණා. ඒ අවස්ථාව තුළදී ඒ අය වරින් වර අපේ රට පාලනය කරපු බවක් කියන්නේ විදේශීය ආක්‍රමණ වලට අපි හැම වෙලාවෙම අහු වුණා. එතකොට මේ 1505ට කලින් අපිට එහෙම කිසිම බලපෑමක් විදේශිකයන්ගෙන් ආක්‍රමණයක් තිබුණේ නැහැ. අපේ සමාජයට ගහන්න, අපේ සමාජ විකෘති කරන්න, අපේ ඒකීයත්වය නැති කරන්න අපිට බලපෑම් තිබුණේ නැහැ. නමුත් 1505න් ඉස්ලාම පෘතුගීසීන් අපේ රට ආක්‍රමණය කරයින් පස්සේ ඒ අයගේ ආభాසය අපේ රට තුල පැල කරා. ඒ අය පිටරටින් ගෙනාපු ආభాසය. ඒක ඔබලා දන්නවා ඒක කොහොමද පැල කරේ කියන එක. අපේ මිනිසුන්ට බයිනෙත්තුවෙන් ඒ වගේම කඩුවෙන් ආයුධය පෙන්නලා තමයි අපේ මිනිස්සු නැඹුරු කරගත්තේ ඒ අයගේ සම්ප්‍රදායන් තුලට. එතකොට ඒ අය ආපු පරමාර්ථයන් ඉෂ්ට කරගත්තේ මිනිස්සු දහස් ගණන් මිනිස්සුගේ ජීවිත නැති කරලා. ඔබලා අහලා ඇති පෘතුගීසි කාර්යයා රටවල් අල්ලන්න සූරයා කියලා. එතකොට ඒ වගේ අපි දන්නවා මේ මිනිස්සු අපේ රටට කළේ කුමක්ද කියන එක. අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා මේ පොත්පත් වලින්. ඒ වගේම තමයි එයින් අනතුරුව ලන්දේසීන් අපේ රටට ආවා. එතකොට මේ ලන්දේසීන්ද අපේ රටේ විදිහටම ආක්‍රමණය කරගෙන හිටියා. ඒ දෙගොල්ලන්ටම පසුව තමයි මේ ඉංග්‍රීසීන් අපි කතා කරන්නේ. ඉංග්‍රීසීන් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට අපේ රට නතු වෙලා තිබුණා කියන එක අපි හොඳට දන්නවා. අපි බ්‍රිතාන්‍යයන්ගෙන් තමයි නිදහස කියන එක ලබා ගත්තේ. ඉතින් අපි මේ කාලය තුලදී 100 ගණන් දහස් ගණන් කැරි කෝලාහල ඇති වෙලා මේ අපේ ශ්‍රී ලාංකික ජනයා හොඳට හිටපු ලස්සනට හිටපු අය විවිධ අඩන්තේට්ටම් වලට ජීවිත පරිත්‍යාග කරලා එතනදී මම කියන්නේ නැහැ ශ්‍රී ලාංකික සිංහලයන් විතරක් නෙමෙයි අපි කොච්චර කතා කළත් අපි යම් යම් තැන්වලදී අපි හරි තැන්වලදී අපි ඇත්ත කතා කරන්නට ඕන ශ්‍රී ලාංකිකයන් පමණක් නෙමෙයි දෙමළ මුස්ලිම් කතෝලික මේ හැම කෙනෙක්ම ඊට පස්සුව මේ බල අරගල වලට මැදිහත් වෙලා රටේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා කියන්න ඕනේ තරම් තියෙනවා. ස්වාමින් වහන්සේලා කොච්චර මේ රට එක්සේසත් කරගන්න රට නිදහස් කරගන්න ස්වාමින් වහන්සේලා කොච්චර මේවට උර දීලා තියනවද ජීවිත පරිත්‍යාග කරලා තියනවද කියලා මම හැම වෙලාවෙම මතක් කරන දෙයක්. ඒ අය විතරක් නෙමෙයි, බෞද්ධ අය විතරක් නෙමෙයි, කතෝලික අය විතරක් නෙමෙයි, දෙමළ අය විතරක් නෙමෙයි, මුස්ලිම් අය විතරක් නෙමෙයි, බර්ග මේ අපි මේ තත්ත්වයටපත් වුණයින් පස්සේ රටේ කියත්තු වෙනුවෙන් අපි රටේ නිදහස වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා කියන එක මම මේ අවස්ථාව තුලදී මතක් කරනවා. ඉතින් අපේ හැම රණවිරුවෙක්ම ඒ රට වෙනුවෙන් දිවි පූජා කරපු හැම රණවිරුවෙක්ම මේ අවස්ථාව තුලදී සිහිපත් කරනවා. ඒ අතර හැම කෙනෙක්ම තමන්ගේ හිතට එකඟව රට යහපත් කර ගැනීම සඳහා රට නිදහස් කර ගැනීම සඳහා දිවි දුන්නු අය ඕනේ තරම් අපි දැකලා අහලා තියෙනවා. ඉතින් මම අද මගේ මාතෘකාවට අනුව මම කතා කරන්නේ ඒ හැම කෙනෙක්ම එයාගේ ඩියුටි එක, එයාගේ යුතුයකම එයා කරලා ගියා. අතීතයේ මිනිස්සු අපට රටක් ඉතුරු කරලා ගියා. ඒ කියන්නේ මම මේ කියන්නේ ඉංග්‍රීසීන් වෙනකම් හරිද අපට රටක් ඉතුරු කරලා ගියා. දැන් මම මාතෘකාවක් පැවැත්තුවා 1948න් පස්සේ. 1948න් පස්සේ අදට අපිට අවුරුදු 73ක් වෙනවා.
එතකොට මේ 73 කාලය තුලදී ඉංග්‍රීසියෙන් අපිට දුන්නු රටද තියෙන්නේ නිදහස් රටද දෙන්නේ ඊට වඩා අපි වහල් රටකද ඉන්නේ කියන එක මේ දෙක අපි කතා කරන්නට ඕන. 1948 පෙබරවාරි 4 බ්‍රිතාන්‍යයන්ගෙන් අපිට ලැබුණේ දේශපාලනීය අභ්‍යන්තරික අපිට වැඩ කර ගැනීමේ නිදහස. ඒ අය පාලනය කරගෙන ඉඳලා 1948 වෙනකම් මේ වකවානු වෙනකම් පාලනය කරගෙන ඉඳලා බ්‍රිතාන්‍යයන් අපිට දුන්නා අපිටම පාලනය කරගන්න නිදහසක්. අපිටම දේශපාලනය කරන්න අපිට රට ආරක්ෂා කරන්න රට නීති හදාගන්න. ඉතින් පස්සේ වසර ගණනාවක් ගියාන් පස්සේ 1972 විතර වගේ අපි හදාගෙන තියෙනවා අපිටම කියලා ව්‍යවස්ථාවක් අපිටම කියලා ජනරජයක් අපි පවත්වාගෙන තියෙනවා. ඉතින් මේ කාල වකවානුව තුළ බ්‍රිතාන්‍ය ඒ කියලා කියන්නේ බ්‍රිතාන්‍යයෙන් අපි නිදහස් වුණා ඇතුළාන්තයෙන් අපිට අපේ පාලනය අපිට ඕන විදිහට කරගෙන යන්න. ඇත්තටම දැන් මේ නිදහස් සමරන වෙලාවේ මම දැක්කා විවිධ අය විවිධ උගත් අය කතා කරනවා අපි මේ ගෑනු කෙනෙකුගේ උපන්දිනයක් සමරන්නේ. ඒ වගේම තමයි අපි එහෙම නැත්තම් වෙන පරමාර්ථයක් අනුව මේ දිනේ අපට දීලා තියෙන්නේ. හැබැයි අපේ ශ්‍රී ලාංකිකයන් කවුරුවත් රටේ නිදහස ඒගොල්ලෝ සමරනවා මිසක් මේ කියනකම් කවුරුවත් මම නම් හිතන්නේ නැහැ කාගේවත් ගෑනු කෙනෙක් වෙනුවෙන් අපි පහන් පත්තු කරේ නැහැ. කාගේවත් ගෑනු කෙනෙකුගේ උපන්දිනයක් අපි සැමරුවේ නැහැ. අපිට එක එක නිර්වචන ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මං හිතනවා එදා සිට මෙදා දක්වා කවුරු හරි පහනක් පත්තු කරා නම් ඒ කියන ගෑනු කෙනාගේ ඒ පාලනය කරපු ගෑනු කෙනෙකුගේ නිදහසක් මේ උපන්දිනයක් නිමිති කරගෙන නෙමෙයි අපේ නිදහස් දවසේ පහන් පත්තු කරන්නේ බූදි පූජා පවත්වන්නේ ආශිර්වාද කරන්නේ හැම ආගමිකයෙක්ම රටට ආදරය කරන්නේ කාගවත් උපන්දින සමරන්න නෙමෙයි. අපි හිටපු තත්ත්වෙන් ඒ අය අපේ රාජ්‍ය පාලනයේ ඇතුළාන්තයෙන් කරගෙන යන්න අපිට නිදහස ලැබලා දුන්නා. ඒ නිදහස ලැබලා දුන්නයින් පස්සේ දැන් වසර 73ක් වෙනවා. ඒ වසර 73 ඇතුළතදී ගත්තු මිනිස්සු රට පාලනය කරාද කියන එකයි අපි හිතන්න ඕනේ. අපි දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මේ අවස්ථාව තුලදී කතා කරන්න. ඇත්තටම අපි දැන් කතාවක් පවතිනවා සුද්දා අපිට රට දීලා යනකොට අපි සත පහක්වත් ණය නැහැ කියලා. අපි අපේ රට ස්වාහිරි රටක් නිදහස් රටක් ආර්ථිකමය වශයෙන් අපි ලෝකෙට ණය නොවුණු රටක් තමයි අපිට දීලා ගියේ කියලා කියනවා. එතකොට දැන් අපි මේ රටේ ඉන්න සියලුම ජනතාව නිදහස්ද? අපි කියමනට කියනවා දේශපාලනය කරනකොට ඡන්දයක් එහෙම ළඟ එනකොට දෙපැත්තට වාද ભેද බෙදිලා කතා කරනකොට මේ මිනිස්සු කියනවා මොනවද කියන්නේ? මේ මිනිස්සු කියනවා බලයට එන්න අපි මේ විදියට රට හදන්නම් අපේ මේ වගේ ප්‍රතිපත්ති තියෙනවා අපි මේ විදියට තමයි රට පාලනය කරන්න කියලා ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. හැබැයි අපි නිදහස් නෑ කවුරුවත්. මේ රටේ උපදින්න දරුවා පවා නිදහස් රටක නෙමෙයි උපදින්නේ. හැබැයි මං හිතනවා ගිය අවුරුද්දේ වෙනකොට ගිය අවුරුද්දේ ජනාධිපතිවරණ තියෙනකොට අපිට කිව්වා උපදින්න ඉන්න දරුවත් ලක්ෂ 5ක් ණයයි කියලා රටට. ණයකාරයෙක් වුණාම අපි දන්නවා කාගෙන් හරි ණයක් ගත්තාම අපි නිදහස්ද? කාගෙන් හරි ණයක් ගත්තාම අපි නිදහස්ද ඇත්තටම? අපි නිදහස් නෑ. අපිට ගෙවන්න පුළුවන් ක්‍රම තියෙනවා අපිට නිදහස් වෙන ක්‍රම තියෙනවා. හැබැයි දැන් මං හිතනවා මේ අවුරුද්ද වෙනකොට මං හිතනවා දැන් ලක්ෂ 5 කුසේ ඉන්න දරුවෝ උපදින්න ඉන්න දරුවෝ ලක්ෂ 5ක් ණයයි කිව්වා. දැන් මං හිතනවා දැන් ඉස්සරහට ඉන්න දරුවෝ ලක්ෂ 6ක් 7ක් විතර ණය වෙයි. තව මේ විදියට ගියොත් අපේ ණයවල ප්‍රමාණයත් අපිට කියන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මේ ඉපදිච්ච අය නෙමෙයි ඉපදින්න ඉන්න අය. එතකොට අපි මේ වසර 73ක් තිස්සේ මේ ණය නොවුණු රට ණය කරලා මේ තරම් ණය කන්දරාවක් දීලා උපදින්න ඉන්න දරුවොත් ණයකාරයෝ කරපු රාජ්‍ය පාලකයෝ මේ අහිංසක මිනිස්සුන්ට රාජ්‍ය පාලනය කරනවා කියලා සැබෑ නිදහසක් ලබලා දීලා තියෙනවා. අපි ඔක්කොම කතා කරන්නට ඕන. ඒ රාජ්‍ය පාලකයෝ එදා මෙදා තුර පක්ෂ බෙදිලා පාටවලට බෙදිලා
අපි නෙමෙයි කරේ, ඔබලයි කරේ, ඔබලා නෙමෙයි කරේ, අරයයි කළේ, අරයයි කළේ කියලා අපි හැමෝම ඒව දිහා බලාගෙන කට ඇරගෙන ඉන්නවා. ඡන්ද කාලෙට අපි ඇවිල්ලා හක් කියලා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. කවුද කරේ? අරය කියනවා අරය කරේ කියලා, මෙයා කරේ කියනවා. එකම වේදිකාව තුළ මේ මිනිස්සු කෑ ගහලා ඔක්කොම කියලා අන්තිමේටම ටීවී එකේ ඒ ස්ටේජ් වල ඉන්න මිනිස්සුන්ටම ගරහලා ඒ මිනිස්සු යනවා, ඒ මිනිස්සුන්ගේ වැඩ කරගන්නවා. ඊට පස්සේ ඒ මිනිස්සු එකම ටේබල් එකේ ඉඳගෙන කනවා, බොනවා, දරුවෝ එකට ඉන්නවා, ඔක්කොම කරනවා. මේ ඔබ අසරණ වෙලා තියෙනවා. ඔබේ නිදහස නැති කරගෙන තියෙනවා. අපේ නිදහස අපි විසින්ම අපි නැති කරගෙන තියෙනවා. මට හිතෙන විදියට අපේ නිදහස රාජ්‍ය පාලකයෝ නෙමෙයි ලබලා දෙන්න ඕනේ, මහජනතාවයි. මහජනතාවගේ නිදහස ගන්න පෙළ ගැසෙන්න ඕන. රාජ්‍ය පාලකයෝ කාල සීමාවකට අපි දැන් අපි හිතුවොත් මේව හිතලා බලන්න. මම මේ මාතෘකාවට අදාළව කරුණු එකතු කරනකොට මම කාරණා ටිකක් එකතු කරගත්තා. අපි ඇත්තටම අධ්‍යාපනයෙන් නිදහස්ද? රටක ප්‍රථමයෙන්ම තියෙන්න ඕන හොඳ අධ්‍යාපනයක්. ඇත්තටම අපි අධ්‍යාපනයෙන් නිදහස් අධ්‍යාපනයක්ද අපි මේ ලබන්නේ? අපි ලබන අධ්‍යාපනයේ නිදහස්ද අපිට ඇත්තටම? ඒක අපිට ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ගැන කතා කරොත් අපිට නිදහස් සෞඛ්‍යයක් තියෙනවද? අපිට නිදහස් වුණු සෞඛ්‍ය වටපිටාවකද අපි තියෙන්නේ? අපේ රට සෞඛ්‍ය අංශෙන් ඒ වගේම මිනිසුගේ සෞඛ්‍ය පැත්ත නිදහස් සෞඛ්‍යයක්ද අපිට තියෙන්නේ? ඒ වගේම තමයි නිදහස් ආර්ථිකයක්ද අපිට තියෙන්නේ? ආර්ථිකයෙන් අපි මං කියන්නේ අපේ සමාජයක් ගත්තාම, රටක් ගත්තාම රටේ භූමිය නිකන් තිබිලා වැඩක් නැහැ. රටේ භූමියට නෙමෙයි නිදහස් වෙන්න ඕනේ, මිනිසුන්ටයි නිදහස් වෙන්න ඕනේ. මිනිස්සු නිදහස් වෙන පැතිකඩවල මම මේ කතා කරන්නේ. එතකොට අපි ආර්ථිකයෙන් නිදහස්, මම ඔබට කිව්වා අපි ආර්ථිකයෙන් නිදහස් නම් අපි උපදින දරුවෝ ලක්ෂ 6ක් විතර දැන් ණයකාර වෙලා තියෙන. ඒකට අපි ආර්ථිකයෙන් නිදහස්. මොකද්ද උපදින්න එන දරුවෝ කරපු වැරද්ද මේ රටවල? මොකද්ද කරේ? ඒ වගේම තමයි කෘෂිකර්මයෙන් අපි නිදහස්ද? අපි නිදහස් ආහාරද ගන්න? අපිට නිදහස් ආහාර ගන්න මේ පාලකයෝ අපිට නිදහස් ආහාර ටිකක් ගන්න අපිට හදලා දීලා තියෙනවාද? එතකොට අපි බලමු මේ පැති ඔක්කොගෙම අධ්‍යාපනයෙන් අපි නිදහස්ද? මිනිස් අවශ්‍යතාවයන්. ඔබට දැන් ඇති උත්තරයක්. අපි අධ්‍යාපනයෙන් නිදහස්ද? නිදහස් අධ්‍යාපනයක්ද අපිට තියෙන්නේ? එතකොට ආර්ථිකයෙන් අපි නිදහස්ද? අපි ණයකාරයෝ වෙලාද ඉන්නේ? ඔබට දැන් තියෙන උත්තරයක්. ඒ වගේම කෘෂිකර්මයෙන් අපි කන බොන දේවල් වලින් අපි නිදහස්. හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් අපි කනවද? අපි නිදහස් දෙකේ. ඒ වගේම තමයි සෞඛ්‍යංශයෙන් අපි නිදහස්ද? අපි නිදහස් නැහැ. අපිම ඡන්දේ ගහලා, අපිම කතරේ ගහලා, අපි අවසානට කියනවා අන්න අපි ඡන්දේ දුන්නු මිනිස්සයා වෙන රටකට ගිහිල්ලා අන්න ඉන්ජෙක්ෂන් එක ගහගෙන ඇවිල්ලා. අන්න වෙන රටකට ගිහිල්ලා කැන්සර් එකේට බේත් තරම් ඇවිල්ලා. අන්න වෙන රටකට ගිහිල්ලා යාට කැස්සක් තිබුණා හොඳ වෙන්නේ නැති කැස්සක් යන්නේ යා වෙන රටකට ගිහිල්ලා කැස්සට බේත් තරම් ඇවිල්ලා. කවුද මේ? මහජනතාව ඡන්දේ දීලා මහජනතාව කතරි ගහලා බලයට පත් කරපු මිනිස්සු ඔක්කොම ඒ අයගේ කාටද ලෙඩක් හැදෙන්නේ? ඒ අය හැම කෙනෙක්ම ගන්නේ කොහෙන්ද බෙහෙත්? ඒ වගේම තමයි ඒ අයගේ අධ්‍යාපනයේ දැන් මෙතනදී මට කතා කරන්න ඕනේ මේ 73 වසර තුලදී අපිට ඇති කරපු දේ මොකද්ද? අපි නිදහස් අධ්‍යාපනයක්ද? වීදි ගානේ මමත් විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තා. වීදි ගානේ අපි ස්ට්‍රයික් කරනවා, කෑ ගහනවා. හු කියනවා හැම වචනයකම තියෙන හැම බෝඩ් එකකම තියෙන්නේ දියව්, වරෙව්, කපව්, කොටව්, අයින් කරව්, දීපියව් කියලා හැම බෝඩ් එකකම තියෙන්නේ. කාගේ දරුවෝද? නිදහස නැති දරුවෝ. හැබැයි රාජ්‍ය පාලනය කරන අයගේ දරුවෝ කවදාකවත් පාරේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්නව දැකලා තියෙනවද? කවුරුත් දැකලා තියෙනවද කවුරුත් පාරේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා මේ වසර 73ක් පාලනය කරපු රාජ්‍ය පාලකයන්ගෙන් බහුතරයකගේ දරුවෝ වීදි ගානේ වල පෝස්ටරයක් එල්ලගෙන ඉඳලා තියෙනවද අපිට නිසි අධ්‍යාපනයේ දියව කියලා? මේක තේරෙන්නේ නැද්ද අපිට? මේක අපිට තේරුම් ගන්න බැරිද? එතකොට කාටද නිදහස් අධ්‍යාපනයේ තියෙන්නේ? එතකොට මේ රාජ්‍ය පාලකයන්ගේ දරුවෝ කොයි රටවලද ඉගෙනගෙන තියෙන්නේ? කොයි රටවලද ඉන්නේ? කොයි රට විශ්වවිද්‍යාලවලද ඉන්නේ? කාගේ ධනෙන්ද මේ ගිහිල්ලා තියෙන්නේ? එතකොට කාටද නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ?
කාටද තියෙන්නේ? හැබැයි ඊළඟ ඡන්දේ මේව අහලා ගිහිල්ලා ඔයත් කරන්නේ අපි කරන්නේ මොකක්ද? එකම තැනකට කොටු වෙනවා ඒ කාලය වෙනකොට. ජනතාවනි ඔබට මේ නිදහස් 73 වෙනි නිදහස දවසේ මම කතා කරන්නේ අපි එකමුතු වෙලා අපි මේ අපේ නිදහස වෙනුවෙන් අපි අරගල කරන්න ඕනේ. අතීතයේදී එදා හැම කෙනෙක්ම අවසානයේ ඩෙන්සිල් කොබ්බෑගඩුව ඒ වගේම තමයි හසලක ගාමිණී දක්වාම වීරපුරන් අප්පුලා ගොංගාලේ ගොඩමන්වලා ඒ වගේම තමයි සුමංගල ස්වාමීන් වහන්සේලා ඒ වගේම ටිබෙට් ජාතික ඒස් මහින්ද හාමුදුරුවෝ මද්දුම බණ්ඩාරලා ඒ අයගේ පටන් මේ වර්තමානයේ දක්වාම ඒ අය අරගල කරේ රට වෙනුවෙන්. ඒ අය අරගල කරලා අපිට නිදහස් කරලා දුන්නේ රට. හැබැයි ඒ අය අපිට නිදහස් කරලා දුන්නු රට මේ කියන අංශ වලින් මේ රට විනාශ කරේ කවුද? අපි එන්නෙන්න අගාධයකට වැටුනේ කවුරු නිසාද? රාජ්‍ය පාලකයා නිසා. කවුද ඒ රාජ්‍ය පාලකයෝ? 1948න් පස්සේ කවුරු හරි මේ රට මාරගත්තා නම් බාරගත්තු ඔක්කොම වග කියන්න ඕන මේකට. ඒ හැම කෙනෙක්ම වග කියන්න ඕනේ මේකට. හැම කෙනෙක්ම වග කියන්න ඕන මේකට. එක්කෙනෙක් කියලා නැහැ. ඉතින් අපි කතා කරමු. ඒ නිසා අධ්‍යාපනිකාංශයෙන් ගත්තොත් මේ අසරණ දරුවන්ට තමයි නිදහස් අධ්‍යාපනයක් නැත්තේ. ඒ දරුවන්ට තමයි දැන් මේ පත් වෙලා තියෙන වසංගත තත්ත්වවලින් අපි දැක්කත් දරුවන්ගේ අඳෝන. ඒ දරුවෝ කොච්චර මේ නිකන් ඉන්ටර්නෙට් පහසුකමක් දෙන්න බැරි තත්ත්වෙටම මේ කොච්චර අපි IT තාක්ෂණය දන්නවා, අපි ඉංජිනේරුවරු, අපි මේ විදිය වැඩ කරලා තියෙනවා රටට, මේ විදිය අපි ඉගෙනගෙන තියෙනවා කියලා. හැබැයි ළමයෙකුට ඉන්ටර්නෙට් පහසුකම ලබා ගන්න තත්ත්වෙට ඒ පහසුකම අරන් ඉගෙන ගන්න ඒ තත්ත්වෙටවත් ඔබේ ළමයෙකුට මේ අය නිදහසක් දීලා තියෙනවද කියලා හිතන්න ඕන. මේ අය ලබලා. හැබැයි මේ අයගේ දරුවෝ කොහෙද ඉන්නේ? මේ අය දරුවෝ ඉන්නේ ෆ්‍රී ඉන්ටර්නෙට් තියෙන රටවල් වල. මේ දරුවන්ට කවදාක්වත් මේවා දැනෙන්නේ නැහැ. හැබැයි ඒ පාලකයෝ දැන් දැනගන්න ඕනේ අපි මේවා කතා කරන්නේ ඔබලා යම්කිසි විදියකින් රටේ දුප්පත් මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඔබේ දරුවට නිදහස් අධ්‍යාපනයක් ලබලා දීලා රටේ ඉන්න දරුවෝ, අහිංසක දරුවෝ, ගොවියගේ දරුවෝ, වැඩකරුවන්ගේ දරුවෝ, අහිංසක මිනිස්සුන්ගේ දරුවෝ, කුලී වැඩ කරන අයගේ දරුවන්ට ඔබලා කරනවා නම් ඔබලා දරුවෝ කවදාක්වත් අපි දන්නවා ඔබලා සතුටෙන් නෙමෙයි ඉන්නේ කවුරුවත්. ඒ වගේම තමයි ඔබලාගේ දරුවෝ සතුටෙන් නෙමෙයි ඉන්නේ කියන එක අපි හොඳටම දන්නවා. හැබැයි අපි කවදාක්වත් මුකුත් කියන්නේ නැහැ. ඒ වුණාට අපි රට වෙනුවෙන් කතා කරන්නට ඕනේ. බලන්න ඉතින් මේ කියන ප්‍රශ්න හතරෙන්ම අධ්‍යාපනයෙන් කොච්චර පිරිහිලාද අපේ රට? ඒ වගේම තමයි සෞඛ්‍ය අංශෙන් කොච්චර පිරිහිලාද අපේ රට? නේද? මේ මිනිස්යන්ගේ වකුගඩු නරක් වෙනවා. මේ මිනිස්යන්ට නොහැදෙන ලෙඩවල් හැදෙනවා. හැබැයි අපේ පාලකයෝ මොකද කරන්නේ? අපේ පාලකයෝ ඉන්නේ කොහෙද? අපේ පාලකයන්ගේ දරුවෝ බේත් ගන්න කොහෙන්ද? අපේ පාලකයෝ ඉන්නේ කොයි වගේ සුරක්ෂිත තැන්වලද කියලා, දරුවෝ ඉන්නේ කොතනද කියලා ඔබලා කල්පනා කරන්න ඕන. ඒ නිසා අපේ මේ දරුවෙකුට බේට් එකක් ගන්න, පෙත්තක් ගන්න සල්ලි නැහැ. හැබැයි මහ ජනතාවගේ සල්ලි වලින් කෝටි ගණන් වියදම් කරලා ඒ අයගේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගන්නවා. නිදහස දවසේ අපි බොරු කතා කරන්න ඕනේ නැහැ. නිදහස දවසේ කැප කරපු මිනිස්සුන්ට ලැබෙන්න තියෙන ආශිර්වාදය අපි පහන් පත්තු කරත්, බෝධි පූජා කරත් නැතත් හදවතින් අපි වැඩක් කරොත් ඒක අපිට ආශිර්වාදය තියෙනවා. අපි කතා කරන්න ඕනේ ටිකක් හරි අපි මේ සුද්දගෙන් නිදහස් වුණාට වඩා අපි දැන් නිදහස් වෙන්න පැති ගොඩක් අපිට දැන් එකතු වෙලා තියෙන. තව ඉස්සරහට යනකොට මීට වඩා මං හිතනවා අපිට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක වගේම තමයි කුසිකර්මාන්තේ බලලා කතා කරලා බලන්න. කුසිකර්මාන්තෙන් හරියට අපිට නිරෝගීව ආහාර වේලක් ගන්න පුළුවන්ද කියලා. ඒ වගේ ක්‍රමවේදයක් හදලා තියෙනවද කියලා. ඒ වගේ සෞඛ්‍ය සම්පන්න රටාවක් හදලා තියෙනවද කියලා. දැන් ඔය ඔක්කොම යනවා විදේශීය රටවල් වල. මේ හැම දෙයකටම තියෙනවා අමාත්‍යංශ, අධ්‍යාපන අමාත්‍යංශයක් තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යංශයක් තියෙනවා. ඒ වගේම තමයි කුසිකර්ම අමාත්‍යංශයක් තියෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රවර්ධන සකසුරුවම් අමාත්‍යංශ තියෙනවා.
මේ අයගේ පාලකයෝ ඇවිල්ලා මේ රටවල් වලට එනවා. මේ රටවල් වල ඇවිල්ලා මේ මිනිස්සු කාලා බීලා විනෝද වෙලා මේවා කිසි දෙයක් බලන්නේ නැහැ. අපේ රටේ පරිසර ඇමති කෙනෙක් ඉන්නවා දැන් මේ අවුරුදු ගානක ඉඳලා. එතකොට පරිසර ඇමතිලා කවදාවත් දැකලා නැහැ රටේ කුණු කඳු වලට මිනිස්සු යට වෙනවා. එතකොට මොකටද පරිසර ඇමති කෙනෙක් ඉන්නේ? මොකටද පරිසර ඇමති කෙනෙක් ඉන්නේ? රටේ මහා කුණු කන්දක් ගැහිලා කුණු කඳු හැම තැනම ගැහෙනවා නම් මොකටද ඇත්තටම මේ පරිසරයට පරිසර ඇමති කෙනෙක් ඉන්නේ මොකටද? ඒ වගේම තමයි බලන තැන හැම තැනම ගස් කපනවා විනාශ කරනවා මේ නටබුන් නැති කරනවා මේකට මොකටද පරිසර ඇමතිලා මොකටද පඩි ගන්නෙ? මොකටද අපි ඒක කරන්නේ? අපි බුද්ධියෙන් අපි අවබෝධයෙන් කතා කරන්නට ඕනේ. අපිට අවබෝධයක් තියෙනවා. මොකටද අපි ඇත්තටම කරන්නේ? පරිසර ඇමති කෙනෙක් ඉඳලා වැඩක් නැහැ. වසර 100 ගානක කුණු කන්දක් ගොඩ ගැහෙනවා. ඒකට මේ වසර ගණන තුලම මහා කුණු කන්දක් ගොඩ ගැහෙනවා රටේ. එතකොට මේ පරිසර ඇමති කෙනෙක් හිටියේ මොකද මේක සකසුරුවම් කරන්න නෙමෙයිද? මොකටද එහෙනම්? අධ්‍යාපනයේ දවසින් දවස පිරිහෙනවා නම් මොකටද සෞඛ්‍ය මේ අධ්‍යාපන ඇමති කෙනෙක්? අපි දන්නවා අධ්‍යාපන ඇමතිලා සමහර අධ්‍යාපන ඇමතිලා නූගත් අධ්‍යාපන ඇමතිලා රටේපත් වෙලා ඒ මිනිස්සුන්ට දර්ශනයක් නැහැ විෂන් එකක් නැහැ රටකට ඇවිල්ලා මේවා දකින්න බෑ දැකලා කොහොමද මේවා හැදුනේ කියලා තීරණයක් ගන්න බෑ. හැබැයි මේ මිනිස්සු කාලා බීලා විනෝද වෙලා ආය රටවල් වලට ගිහිල්ලා ආයේ රටට ගිහිල්ලා ගියපු සංචාරය ගැන කතා කර කර මේ මිනිස්සු ඉන්නවා. ඒ වෙන්නේ මේ හදවතින් මේ ප්‍රධාන ප්‍රශ්න ටික මම කතා කරේ මේ වගේ අපේ රට නිදහස්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ වගේම තමයි අපි දැන් මේ වසර 30ක අපි යුද්ධයක් තිබුණා. අපි පෙරින් අපි යුද්ධ කරේ 1948ට කලින් අපි යුද්ධ කළේ මේ රට විදේශිකයන්ගෙන් බේරගන්න. මේ රට විදේශිකයන්ගෙන් බේරගන්න තමයි විදේශීය ආක්‍රමණ වලින් බේරගන්න තමයි අපි ජීවිත පූජා කළේ. එතකොට විදේශිකයන්ගෙන් බේරා ගන්න මිනිස්සු දහස් ගණන් ජීවිත පරිත්‍යාග කරා. එතකොට 1948න් පස්සේ මේ රාජ්‍ය පාලකයා පාලනය කරන දේවල් වලට රට අභ්‍යන්තරිකව ප්‍රශ්න ඇති වුණා. රට ඇතුළේ ගැටුම් ඇති වුණා. රට ඇතුළේ කැරලි ඇති වුණා. ඒ එක කැරල්ලක් තමයි 30 වසරක යුද්ධය. ඒක කැරල්ලක්. ඒ වගේම තමයි 88 89 වල කැරලි ඇති වුණා. ඒ වගේම 71 72 මේ කාලවල කැරලි ඇති වුණා. මේ ඔක්කොගෙම අපේ තරුණ ජීවිත මිනිස් ජීවිත අකාලේ අපිට නැති වුණා. අපිට දැන් යුද්ධයක් තියෙනවා. තාමත් මේ යුද්ධ එකක්වත් ඉවර නැහැ. දැන් අපිට තියෙන රට අභ්‍යන්තරික යුද්ධ. මේ යුද්ධ ඇති කරන්නේ කවුද? මේ රට පාලනය කරන මිනිස්සුම තමයි මේ යුද්ධ කාලෙන් කාලෙට ඇති කරන්නේ. ඒ වගේම තමයි මේ බෝම්බ ගහලා මිනිස්සු විරසක කරලා මිනිස්සු සමාජ බෙදීම් වලට පත් කරලා ඉත්තු බවට මිනිස්සු අරගෙන අර බලයට පත්වීම සඳහා මිනිස්සු එක එක විනාශ කරනවා මේ රටට. දැන් අපිට තියෙන්නේ විදේශිකයන්ගෙන් රට බේරගන්න නෙමෙයි. ස්වදේශිකයන්ගෙන් ඇතුළාන්තේ ඉන්න මිනිස්සු මේ කරන අරගල වලින් මේ කරන විනාශයන් වලින් තමයි දැන් අපිට රට බේරගන්න වෙලා තියෙන්නේ. අපිට වේදනාව දැන් වෙන කවුරුවත් නෙමෙයි. වෙන කාගේම වෙන විදේශිකයන්ගෙන් නෙමෙයි අපිට තියෙන්නේ කරදරේ. කාගෙන්ද? මේ රටේ ඉපදුණු මේ රටේ බලය අරගෙන තියෙන මේ රට පාලනය කරන මේ මිනිස්සුන්ගෙන් තමයි දැන් අපි මේ දුක් විඳින්නේ. මේ රට බේරගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මගේ මාතෘකාවේ හැටියට 1948න් පසුව රාජ්‍ය පාලනය කර සියලු පාලකයන් මේවට වග කිය යුතුද? එතකොට මේ ජාතික සමගිය ඇති කරන්න වෙලා තියෙනවා අපිට. හැමම තැනකම කතා කරන්නේ මොකද්ද? ජාතික සමගියක් ගැන. ජාතික සමගියක් ගැන දැන් මේ අපි දැන් මේ සැරේපත් වුණු රජයට මිනිස්සු ගොඩාක් කැමතිනේ කොමකටද? කවුරුවත් මේ කෙනෙක් පහලට දාන්න, මිනිස්සු වර්ගයක් යටත් කරන්න, ඒ වගේම මේ මිනිස්සුන්ට හිංසා කරන්න, පීඩා කරන්න කවුරුවත් මං හිතන්නේ අත දුන්නා කියලා. මාතෘකාව උනේ මොකද්ද? හැම කෙනෙකුගේම එක රටක් එක නීතියක්. අපි හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ එක. අදත් හෙටත් 69 ලක්ෂයම බලාපොරොත්තුනේ ඒක. රටේ වැඩි පිරිසක් බලාපොරොත්තුනේ එක රටක් එක නීතියක්.
එක රටක් එක නීතියක් නැත්නම් රටක් තුල ආභ්‍යන්තරිකව ගැටුම් ඇති වෙනවා. දැන් අපි මුහුණ දීලා තියෙන්නේ ඒ ගැටුම්. දැන් මේ විදේශීය රටවල තියෙනවා. විදේශීය රටවල ගත්තාම බොහෝ දියුණු රටවල එක රටක් එක නීතියක් තියෙන්නේ කවුරු හිටියත්. එක රටක් එක නීතියක් තියෙන්නේ. ඒ නිසා තමයි මේ රටවල් සුරක්ෂිත වෙලා තියෙන්නේ. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. එතකොට මේ අපේ රටේ මොකද රාජ්‍ය පාලකෝ මේ වසර 73ම කරලා තියෙන්නේ බලයට පත්වීම සඳහා හැම කෙනෙක්ම එක එක කටවචන දීලා එක එක නීති කටවචන වලින් හදලා ඒ අය බලයටපත් වුණා මිනිස්සුන්ට බොරු කියලා. මහ ජනතාවට මම අද මේ දේශනේ වෙලාවේ කියනවා කටවචන වලට නෙමෙයි අපි මිනිස්සුගේ වචන වලට නෙමෙයි අපි රැවටෙන්න ඕනේ. මිනිස්සු කියන ප්‍රතිපත්තියක් හදාගන්නකම් අපි මිනිස්සුන්ට නොරැවටි අපි අපේ රට වෙනුවෙන් අපි වැඩ කරන්නට ඕනේ. අපි ඉන්නේ දැන් දියුණු සමාජයක. ඉස්සර වගේ සමාජයක නෙමෙයි දැන් අපි ඉන්නේ. එතකොට අපේ රට ආභ්‍යන්තරිකව ගැටුම් අභ්‍යන්තරව නිදහස නැතුව දැන් බලන්න මේ මෑතකදී තාස්කු ප්‍රහාරය ගැව්වා. අපිට තාමත් දුකයි. අපි නිදහස්ද? අපි නිදහස් නෑ. අපි බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. ඒ නිසා තමයි මේ 69 ලක්ෂයක් කියලා අපි මේ කතා කරන 69 ලක්ෂ ඡන්දෙ දුන්නේ මේ එක රජෙක් ඇති කරන්න නෙමෙයි. එක පාලකයෙකුට බලය දෙන්න නෙමෙයි. එක පිරිසකට බලය දෙන්න නෙමෙයි. කවදත් එහෙම තමයි. දැන් තව ජනතාවක් එකතු වෙලා හක්කලා මේ කරන පාලනය එපා වුණොත් තව 60 ලක්ෂ 60 ගාණක් 70 ගාණක් ඒ මිනිස්සුන්ට ඡන්දෙ දෙනවා. නමුත් ඒ මිනිස්සුන්ට බයින්න එපා කවදාක්වත්. ඒ මිනිස්සු ඒ ඡන්දෙ දීලා තියෙන්නේ මේ එක පුද්ගලයෙකුට කියලා. එනිසා ඡන්දෙ ලබාගත්තු අයත් හිතන්න හොඳ නැහැ. මේක මට දුන්නු ඡන්දයක්. මේ මම දිනවන්න ඡන්දෙ දුන්නේ මගේ ප්‍රතිපත්ති මට ඕන විදියට කරන්න. මට හිතන දේ කරන්න මේ 69 ලක්ෂයක් හරි 70 ලක්ෂයක් හරි 52 ලක්ෂයක් හරි ඡන්දෙ දුන්නේ කියලා. එහෙම නෙමෙයි ඡන්දෙ දීලා තියෙන්නේ. හැබැයි මේ ඡන්දෙ දීලා තින්නේ සුපිරිසිදුව අපි දුක් විඳපු මිනිස්සු ඡන්දෙ දුන්නේ මොකටද? මේ ලස්සන රටක් හදන්න. ඒකීය රටක් හදන්න. නිවහල් රටක් හදන්න. එක රටක් එක නීතියක්, එක දජයක්, එක ජාතික ගීයක්. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කෙලවර වෙන්නේ මිනිස්සුන්ගේ විනාශය තුලින්. දැන් මේ පිටිපස්සේ තියෙන මේ ජාතික කොඩිය ගැන හිතන්න. මේ ජාතික කොඩියට කී දෙනෙක් ජීවිත නැති කරලා තියෙනවද? මම හැමදාම කියන හැම දේශනයකටම ගියාම මේ නිදහස් දවසේ මේ ජාතික කොඩිය තියෙනවා අපේ සුමංගල හාමුදුරන්ගේ ලේ. එතකොට අර බ්‍රිතාන්‍ය කොඩිය පහළට දාලා මේ කොඩියට තමයි අපේ ස්වාමින් වහන්සේ ලේ හැලුවේ. අපේ ස්වාමින් වහන්සේ ලේ මේවා හැල්ලුවට පත් කරන්න එපා. මේවා නැති නිසා තමයි රටවල් විනාශ වෙන්නේ. එක නීතියක් නැති නිසා. අපි බලමු මේ ජාතිය සමගිය මේ 73 වසර තුලම මේ පාලකයන්ට නොතේරෙනවා කියන්න බෑ. පාලකයෝ පත් වෙන්න කලින් පාලකයන් හොඳට මොලේ තියෙනවා. බලයට පත් වෙන්න කලින් මේ පාලකයන්ට මහා අමුතු දැනුමක් තියෙනවා. මෙන්න මෙහෙමයි පොත් ගහලා අච්චු ගහලා ලස්සනට ප්‍රතිපත්ති හදලා මේ ප්‍රතිපත්ති වල අපි මෙන්න මේ වසරින් වසර මේක කරනවා මේ දැක්ම තමයි අපිට තියෙන්නේ කියලා මාර දැනුමක් තියෙන්නේ. කාටද? බලයටපත් වෙන්න කලින්. බලයටපත් වෙච්ච ගමන් හද්ද මොඩයෝ වෙනවා. බලයටපත් වුණු ගමන් මේ මිනිස්සුන්ට දැනුමක් නැති මහා මෝඩ මිනිස්සු බවට පත් වෙනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අර ඉස්සරින් තිබුණු දැක්මේ මිනිස්සුන්ට නැතුව යනවා. බිල්ලෝ වගේ බලාගෙන ඉන්නවා. රට විනාශ වෙනකොට ගස් කපනකොට අපේ පුරාවිද්‍යා ස්ථාන නැති කරනකොට බලයටපත් වෙන්න කලින් කෑ ගහපු අපි රකින්නවා, අපි ගස් රකින්නවා, අපි පරිසරය රකින්නවා, අපි මේ හැම දෙයක්ම කරනවා. බලයට ආවයින් පස්සේ මේ මිනිස්සුන්ට දැනෙන්නේවත් නැහැ. ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නවා. අපි ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා පොර කාලා එන්නේ. හැබැයි මිනිස්සු අරගල කරලා මිනිස්සු වෙඩි තියාගෙන මරාගෙන යුද්ධ කරලා එතෙන් දෙනකම්ම මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. දකින්නේ නැහැ වගේ ඉන්නවා. හැබැයි අපි පරදිනවා. මහ ජනතාව හැම අතිකින්ම පරදිනවා. ඉතින් මම මේ දේශනාවේ යටතේම දැන් කතා කරන ජාතික සමගිය ඇතිවන්නේ කොහොමද? ජාතිය සමගිය ඇතිවන්න නම් එක රටක් එක නීතියක් තිබිය යුතුමයි. ඒකට ಜಾති ආගම් කුල කිසි දෙයක් ඒකට ගණන් ගන්න හොඳ නැහැ. ඒ කිසි දෙයක් දිහා බලන්නේ නැතුව එක රටක් එක නීතියක් සෑම කෙනෙකුටම සමාන නීතියක් තියෙන්නට ඕන.
ඒ සමාන නීතිය හැදෙන තාක්කල් කවදාක්වත් රට අභ්‍යන්තරිකව නිදහස් වෙන්නේ නැහැ. හැමදාම අරගල. එක ජාතියකට ඕන විදියට එක ජාතියක් නීති ක්‍රියාත්මක කරගෙන යනවා. තව ජාතියකට ඕන විදියට තව ජාතියක් නීති ක්‍රියාත්මක යනවා. කවදාක්වත් මේ රට ඒකීය රටක් කරන්න බෑ. නිදහස් රටක් කරන්න බෑ. ඒ නිසා එක රටක් අභ්‍යන්තරිකව අපි එකමුතුව ජීවත් වෙන්න නම් නිදහස් වෙන්න නම් එක රටක් එක නීතියක් තිබිය යුතුමයි. ඒ වගේම තමයි මේ අභ්‍යන්තරික සමගිය සමාදානයේ නිදහස ඇති වෙන්න නම් විවිධ ජන වර්ග ජීවත් වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. කාටවත් ප්‍රශ්නයක් නැහැ. අපි ජීවත් වෙන්න ඕනේ. අපි মালටි නැෂනල් ජාතියක් එක එක ජාතීන් ජීවත් වෙන අය එක එක විදියට අපි තියෙනවා. එහෙම ජීවත් වුණාට කමන්නේ. හැබැයි හැම ජන වර්ගයකටම එක නීතියක් තියෙන්නට ඕන. අපි ශ්‍රී ලාංකික නම් ශ්‍රී ලාංකික මොඩල් එක යටතේ නීතිය සකස් වෙන්නට ඕන. එහෙම නැතුව තව ජන වර්ගයකට ඕන විදියට තව ජන වර්ගයක් නීතියක් හදා ගන්නවා. එතකොට තව ජන වර්ගයක් ඉන්නවා නම් ඒ ජන වර්ගයක් උත්සාහ කරනවා ඒ විදියට හදා ගන්න. දැන් අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා මේ විවිධ රටවල් වල යනකොට අපිට ඕන විදියට අපිට කිසිම දෙයක් කරන්න බෑ. අපිට අඩුම තරමින් මේ ඉන්න ගෙදරක ජනේලයක්වත් එහා මෙහා අපිට කරන්න බෑ. ඒකට නීතියක් තියෙනවා. අපිට ඕන විදියට මේ කානුවක් හදන්න බෑ. අපිට ඕන විදියට දොරක්වත් දාන්න බෑ. අපිට තියෙන හැම නීතිය. ඒ වගේ ගත්තාම ගහක අත්තක්වත් කපන්න බෑ අපිට මේ රටක. ගහක අත්තක්වත් කපන්න බෑ. ඒ තරම් මේ රටවල් වල දියුණු රටවල් වල නීති හදලා තියෙන ලස්සනට. ඒක වගේම තමයි ශ්‍රී ලාංකික අධ්‍යාපනය මූලික අධ්‍යාපනය එකම ක්‍රමවේදයකට තිබිය යුතුයි. දැන් මේ අධ්‍යාපනඥ යනවා විවිධ රටවල ගිහිල්ලා දියුණු රටවල ගිහිල්ලා ඒ රටවල් වල තියෙන අධ්‍යාපනය කොහොමද ගොඩනැගිලා තියෙන කියලා හොයනවද කියන්නේ මම දන්නේ නැහැ. එහෙම වුණා නම් අපේ රටේ අධ්‍යාපනය මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අධ්‍යාපනය ඇමතිලාට එහෙම හිතන්න තරම් දැනුමක් තියනවාද කියලා මම දන්නෙත් නැහැ. ඉතින් මේ පත් වෙලා ඉන්න අධ්‍යාපන ඇමතිලා කොහොමද කියන්නේ ඔබ ඔයත් දන්නව. එතකොට ඒ දියුණු රටවලට ගිහිල්ලා ඒ අය හොයන්න ඕනේ කොහොමද මේ රටවල් වල අධ්‍යාපනය හැදිලා තියෙන්නේ කියලා. අධ්‍යාපනයේ ක්‍රියාවට නංවලා තියෙන්නේ කියලා. මේ අධ්‍යාපනය තුලින් තමයි මිනිස්සුන්ට විශේෂයෙන් මේ පුංචි කාලය තුලදී හොඳ දැක්මක් දරුවන්ට දෙන්න පුළුවන්. හොඳ ආකල්ප කුසලතා දෙන්න පුළුවන් අවුරුදු 18න් පස්සේ නෙමෙයි. අවුරුදු 18ට පෙර ඒනු දැන් ජපානයේ වගේ රටක් ගත්තාම මොන්ටිසෝරි අධ්‍යාපනය තමයි ජපානයේ තියෙන හොඳම අධ්‍යාපන සිස්ටම් එක. මේ දැනුම ආකල්ප කුසලතා කියන මේ අංග ඉගෙන ගන්න හැම කෙනෙක්ම වැඩියෙන්ම අවුරුදු 6ට කලින් ඔය විද්‍යාවන් වල එහෙම තියෙනවා අවුරුදු 6 වෙනකොට 80ක් විතර මොලේ වර්ධනය වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු ජීවිත කාලය තුලදීම 20ක් වගේ අපිට දිනු කරගන්න තියෙන්නේ. අර අවුරුදු 6 කාලය තුලදී දැනුම ආකල්ප කුසලතා අපි ගොඩක් වර්ධනය කරලා තියෙන්නේ. දැකලා අහලා පුරුදු වෙලා අපි තියෙන්නේ. ඒ නිසා රටක අභ්‍යන්තරික ගැටලු නැති වෙන නිදහස් රටක් වෙන්න නම් හැම කෙනාම හොඳට හිතන එක් සමානව හිතන රටක් කරන්න නම් මේ මූලික අධ්‍යාපනය ඊටාම සාර්ථක අධ්‍යාපනයක් අපි දිය යුතුයි. එහෙම අධ්‍යාපනයක් හරියට දීලා නැතුව අපි සමහර වෙලාවට දැන් භාෂාව ගත්තාම දැන් මේ යුද්ධයට අපේ 30 වසරක තිබුණු යුද්ධයට ප්‍රධාන හේතුව තමයි භාෂාව කියන එක. ලෝක යුද්ධයකට ප්‍රධාන හේතුව තමයි භාෂාව කියන එක. මා ඉස්සරහට කවුරුහරි එනවා නම් මම වගේම කෙනෙක් තමයි ඉස්සරහට එන්නේ. ඇස කන නාසය මේ ඔක්කොම තියෙන්නේ එකම ඉන්ද්‍රියන් තියෙන්නේ. ඉන්ද්‍රියන් වලින් වෙනසක් නැහැ. හැබැයි අපි දෙන්නට අපේ අදහස් දෙක හුවමාරු කරගන්න බෑ. අපි දෙන්නට අපේ අදහස් දෙක හුවමාරු කරගන්න භාෂාවක් නැති වුණාම අපි අතර එතරම් ගැටුමක් තියෙනවා. ඒ නිසා ඕනෙම අරගලයකට ඕනෙම දෙයකට බොහෝ දුරට මේ අපේ 30 වසරක තිබුණු යුද්ධයට අන්තිමටම උත්තර හොයාගත්තා. උගත්තු විසින් මේකට එකම හේතුව තමයි මේ භාෂාව කියන එක. එතකොට මූලික අධ්‍යාපනය දෙනකොට හැමෝටම එකම භාෂාවකින් අර භාෂා තුනක් තියෙනවා නම් ඒ භාෂා තුනම හරියට ලියන්න කියන්න හදලා දෙන්න ඕනේ හැමෝටම. ඒ ක්‍රමයක් හදන්න ඕන. එහෙම නැත්නම් රටක තියෙනවනේ දැන් අපි දැන් ඉංග්‍රීසි රටකට ගියාම ඉංග්‍රීසි රටේ තියෙන්නේ ඉංග්‍රීසි හැම අංශයකම තියෙන්නේ.
කොතෙන්ද ගියත් ඉංග්‍රීසි තමයි තියෙන්නේ. ප්‍රධාන භාෂාව තමයි අංක 1. එතකොට හැම කෙනෙක්ම දැන් අපි මේ යුරෝපීය රටවල් වල ඉන්නකොට යුරෝපීය රටවල් වල එන හැම කෙනෙක්ම විදේශිකයන් හැම කෙනෙක්ම භාෂාව ඉගෙන ගන්න ඕන. භාෂාව ඉගෙනගෙන දැන් ඔයත් මේ හොඳ රටවල් වලට යන්න IELTS කරනවා, ඒක TOEFL කරනවා. මොනවද ඒ තමයි ඒ රටට ගන්න තියෙන භාෂාමය දැනුම. ඒ භාෂාව අපි ඒක අධ්‍යාපනික පැත්තෙන් මේකට කියලා අපි හිතුවට ඒවා මොනවද ඒ රටවල් හදලා තියෙන්නේ? ඕනෙම රට ජපානයට යන්න අධ්‍යාපනයක් සඳහා යන්න එහෙමනම් මොකද්ද තියෙන්නේ? ටෙස්ට් එකක් තියෙනවා. මොකද්ද ඒ බලන්නේ? දැනුම. දැන් අපේ රටක මොනවද තියෙන්නේ? එක පැත්තක එකක් කතා කරනවා මොකවත් දන්නේ නැහැ. උතුරු පැත්ත වෙන භාෂාවක් කතා කරනවා, දකුණු පැත්ත වෙන භාෂාවක් කතා කරනවා. රාජ්‍ය පාලනය කරන්න ගියාම පස්සේ ගැටුමක්. ප්‍රශ්නයක් විසඳන්න ගියාම ගැටුමක්. මෙහෙන් කොළඹ ඉඳලා යනවා මේ දකුණේ ඉඳලා යනවා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. මිනිස්සුගේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා ඒ රාජ්‍ය පාලකයෝ කියන දේ තේරෙන්නේ නැහැ උතුරේ ඉන්න මිනිස්සුන්ට. එතනම ගැටුමක්. ඒ රාජ්‍ය පාලකයා කියලා කියේ මොකද්ද කියලා අනිත් ප්‍රදේශේ ඉන්න මිනිහට තේරෙන්නේ නැහැ. මේ පුංචි දිවයිනක අපි ජීවත් වෙන්නේ. පොඩි දිවයිනක් මේක. මේ පොඩි දිවයින සමහර රටවල් වල පොඩි ප්‍රාන්ත තියෙනවා අපේ රට වගේ 4 ගුණයක් විතර ලොකු ප්‍රාන්ත. ඇමරිකාවේ සමහර ප්‍රාන්ත තියෙනවා ලංකාව වගේ 5-6 ගුණයක් ලොකු ප්‍රාන්ත. හැබැයි එක සෙනට කෙනෙක් පාලනය කරන්නේ. මුළු ප්‍රාන්තෙම පාලනය කරන්නේ එක සෙනට කෙනෙක්. හැබැයි අපේ ඒ පොඩි ප්‍රාන්තය පාලනය කරන්න 225ක් ඉන්නවා සුරසැප විඳගෙන අතන. 225. අර චූටි ප්‍රාන්තය පාලනය කරන්නේ. මහාරාෂ්ට්‍ර කියන ප්‍රාන්තය එහෙම ඉන්දියාවේ ගත්තොත් එක්කෙනෙක් පාලනය කරන්නේ. හැබැයි ඒක ක්‍රමානුකූලව බෙදිලා තියෙනවා. හැබැයි ඒ වගේ අපේ පොඩි ප්‍රාන්තය පාලනය කරන්න මං හිතනවා පාලකයෝ වැඩි වෙලා නිසා අපේ රටට හරි නීති පද්ධතියක් හදන්න බෑ. ඒට හේතුව තමයි මම දකින මේ ලෝකෙ ගිහිල්ලා මම දැකලා තියෙන අත්දැකීම අනුව බලය සඳහා අරගල කරනවා මිසක් රටේ දියුණුව යහපත සඳහා කිසිදු පාලකයෙක් රටේ නියම දර්ශනයක් ඇතුව වැඩ කරන කිසිදු පාලකයෙක් අපි දැකලා නැහැ. හදවතින් වැඩ කරන කිසිදු පාලකයෙක් අපි දැකලා නැති තරම්ම තමයි. ඉතින් මූලික අධ්‍යාපනයේ මොන්ටිසෝරි අධ්‍යාපනය නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕනේ. ඒ වගේම තමයි ද්විතීක අධ්‍යාපනයේ නියම ක්‍රමයට අපි හොඳ මොඩල් එකකට හදන්න ඕනේ. ඒ වගේම තමයි තෘතීක අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල මට්ටමට දක්වා මේවා නැත්නම් දැන් බලන්න අපේ රට ගෝත්‍රික රටක් වගේ. එක තැනක එක මොකක් හරි තිබුණාම වෙන පක්ෂයක් ආපුවම මේ පිළිම කඩලා විසි කරනවා. තව පක්ෂයක් ආවම පිළිම අඹනවා. මොනවද මේ? ඒ தත්ත්වයට අපිපත් වෙලා තියෙන්නේ. අපි ඒව දැනගන්න ඕනේ. අපට නිදහස නැහැ එහෙනම් ආභ්‍යන්තරික. ඒ වගේම තමයි ශ්‍රී ලාංකිකීය පාසල් අධ්‍යාපනය. අපි ගොඩක් දුරට අපි මේ ඇත්තටම දැනට අවබෝධ කරගෙන තියෙන විදිහට අපිට දැනෙන දේ තමයි අමිශ්‍ර පාසල් වලට වඩා මිශ්‍ර පාසල් තමයි අපේ අන්‍යෝන්‍යතාවයන් අවබෝධ කරගන්න තියෙන පාසල්. එතකොට මේ අමිශ්‍ර පාසල් වල අපි කියමුකෝ කාන්තාවන් විතරක් ගැහැණු ළමයින් විතරක් ඉන්න පාසල් තියෙනවා, පිරිමි ළමයින් විතරක් ඉන්න පාසල් තියෙනවා. එතකොට මේ පිරිමි ළමයි විතරක් ඉන්න පාසල් වල ගොඩක් අපහසුයි. ඒක යම්කිසි මට්ටමකින් ඉදිරියට අරන් ගියාට කමක් නැහැ. හැබැයි අර පුංචි කාලය තුලදී අපි ඒ අය එක තැනකට කොටු කරලා අධ්‍යාපනයක් ලැබ දුන්නාම අර කූඩුවේ ඉඳලා බල්ලෙක් එළියට අතෑරියා වගේ තමයි ගොඩාක් ගැටුම් තියෙනවා. අන්‍යෝන්‍ය අවබෝධතාවය නැහැ. මුල් කාලේ ඉඳලා අපි මේ දෙපැත්තකටලා ඉගෙනන්නේ අපි එකට ජීවත් වෙන්න ඕන. ඒක ජීවත් වෙනකොට අන්‍යෝන්‍ය සම්බන්ධය. එතකොට මේ මිශ්‍ර පාසල් වලින් තමයි හරියට මේ දැනුම ආකල්ප කුසලතා කිසිම අඩපණ වීමක් නැතුව හැම දරුවෙකුටම දෙන්න පුළුවන්. එතකොට හැම දරුවෙකුටම දෙන්න පුළුවන් ගොඩක් මිශ්‍ර පාසල් වල. මේ මිශ්‍ර පාසල් වල තියෙන්න හොඳ නැහැ. පාසල් ගත්තාම සිංහල පාසල කියලා තියෙන්න හොඳ නැහැ. මුස්ලිම් පාසල කියලා තියෙන්න හොඳ නැහැ.
දෙමළ පාසල කියලා තියෙන්න හොඳ නැහැ. එතනම නිදහස නැති කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය පාසල. හැබැයි ඒ හැම පාසලක් ඇතුළේම මේ රටේ තියෙනවා නම් ඉගෙන ගන්න විෂයන් ඒ විෂයන් සියල්ලම උගන්වන්නට ඕනේ. එහෙම නැතුව ප්‍රයිමරි සෙකන්ඩරි එහෙම නැත්නම් යුනිවර්සිටි කියලා බෙදුවට කමක් නැහැ. හැබැයි මොන්ටිසෝරි කියලා බෙදුවට කමක් නැහැ. හැබැයි සිංහල පාසල, දෙමළ පාසල, ඒ වගේම තමයි බෞද්ධ පාසල, කතෝලික පාසල, මුස්ලිම් පාසල මේවම මේ අපි දරුවෝ වර්ග කරලා තියෙන්නේ. අපි නොතේරුණාට අපි වර්ග කරලා තියෙන්නේ. දැන් තව ඉස්සරහට එනකොට ගැටුම් අධ්‍යාපනඥයෝ දැනගන්න ඕනේ රටක නිදහස ඇති වෙන එකම දෙයක් තමයි මිනිස්සු සෞඛ්‍ය සම්පන්න වගේම හොඳ දැනුමක් දර්ශනයක් තියෙන්න ඕන. අපි කොච්චර ස්ටේජ් හදාගෙන අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ. අපි හරියට අපේ දැක්ම අපි දීලා නැත්තම් අපි හරියට දැක්මක් දෙන්න ඕනේ අනාගත පරපුරට. ඒ නිසා ඒ වෙනුවෙන් එක නීතියක් අපි හදා ගන්න ඕනේ. එක රටක් එක නීතියක් අපි හදා ගන්න ඕනේ. ඒවා තමයි අපි මේ නිදහස ලබනවා කියලා. නිදහස මොකක්ද අපි ලබලා තියෙන නිදහස? හැබැයි අපේ මේ තියෙන කිසි ප්‍රශ්නයක් බලයට වසර 73ක් ගත වෙන අවස්ථාව තුළදී මම කතා කරන්නේ මේ එන කිසිදු පාලකයෙක් අපේ ගැටුම් විසඳන්නේ නැහැ. අපේ ගැටුම් විසඳුවොත් පාලකයන්ට පැවැත්මක් නැහැ. අපේ ගැටුම් විසඳන්නේ නැහැ. මේ තියෙන ජාතික සමගිය ඇති කරන්නේ නැහැ. ඒ වගේම හොඳ අධ්‍යාපනික රටාවක් එකමුතු අධ්‍යාපනික රටාවක් හදන්නේ නැහැ. ඇයි හදන්නේ නැත්තේ? ඒව හැදුනහම මිනිස්සු නිවහල් වුණාම, වහල් වුණාම ප්‍රශ්න වැඩි. නිවහල් වුණාම, නිවහල් චින්තනයක් මිනිස්සු තුළ ඇති වුණාම රටේ ප්‍රශ්න නැතුව යනවා. රටේ නීතිය විතරයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් අරගල අඩු වෙනවා. හැබැයි අරගල අඩු වුණාම මොකද වෙන්නේ? මිනිස්සුන්ට බලයට එන්න බෑ. එතකොට මිනිස්සු බුද්ධිමත් වුණාම, දැනුවත් වුණාම මෝඩ මිනිස්සුන්ට පාලනය කරන්න එන්න බෑ. ඒ නිසා මම මහ ජනතාවගෙන් අද මං ඉල්ලනවා අපි පුළුවන් තරම් දැනුවත් වෙන්න. අපි පුළුවන් තරම් අපි වහල්ලු වෙන්නේ නැතුව මේ රට තුල ජීවත් වෙන්න, රටේ ඉදිරි අනාගතය දකින්න කියලා මම මේ තරුණ දරුවන්ගෙන් මේ අවස්ථාව තුලදී ඉල්ලා සිටිනවා. ඉතින් අපි දැන් මම ඉස්සෙල්ලත් සඳහන් කළා අපි නිදහස කියලා කතා කරනවා. ඇත්තටම අපි නිදහස් කියලා කතා කරන්න අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි දැන් හැම කෙනෙක්ම දන්නවා. නිසා අපිට දැන් දැනට හිතෙන තත්ත්වය තමයි අපිට හැම කෙනෙක්ම අපිට රටක් ඉතුරු වෙයිද කියන්නේ. නිදහස ගැන කතා කරන්න අපිට රටක් ඉතුරු වෙන්න ඕන. ඉතින් රටක් අපිට ඉතුරු වෙයිද කියන තත්ත්වය මේ ප්‍රශ්නේදී අපිට දැනෙලා තියෙනවා. මම මේ අවස්ථාව තුළදී අපේ රට ගැන මේ කාල වේලාවට අනුව තමයි මම මේ දේශනාවට අනුව කතා කරන්නේ. මම තවත් දෙයක් හිතුවා. අපි ජීවත් වෙන්නේ ලෝකයේම තප්පරෙන් දැනගන්න පුළුවන් රටක, ලෝකයක. තප්පරෙන් සිද්ධ වෙන, ෂණයෙන් සිද්ධ වෙන සිද්ධියක් මුළු ලෝකෙම දැනගන්න. එවැනි තාක්ෂණික දියුණුවක් තියෙන රටක ඉන්නේ අපි. අපි මිනිස්සුන්ට අහුම්කම් දෙන්න ඕන. අපි ජන සමාජය තුළ මිනිසුන්ගේ හිත්වල තියෙන දේවල් ඕනේ කෙනෙකුට අද ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. ඒක විනාශයේ පැත්තටත් දැන් මිනිස්සු ඇති කරගෙන තියෙන්නේ, සමෘද්ධිය පැත්තටත් ඇති කරගෙන තියෙන්නේ. ඒකෙන් නිදහස ඇති කරගෙනත් තියෙනවා, මිනිස්සු නිදහස නැති කරගෙනත් තියෙනවා. නිසා මුළු ලෝකෙම එකම ගම්මානයක්, ග්ලෝබල් විලේජ් එකක් බවට පත් වෙලා තියෙන්නේ. ෂණයෙන් තප්පරෙන් ඔබ හිතන දේ මුළු ලෝකෙටම කියන්න පුළුවන්. ඔබේ දර්ශනය, ඔබේ ආකල්ප මුළු ලෝකෙටම තප්පරෙන් කියන්න පුළුවන් යුගයක ඉන්නේ. ඉතින් අපි මම මේ අවස්ථාව තුළ තව පැතිකඩක් දැක්කා. අපිට යම්කිසි සිද්ධියක් වුණාම මේ සිද්ධිය හොඳ නරක ජනාධිපති කෙනෙක් රටක ඉන්නකොට, ඒ වගේම පාලකෙක් රටක ඉන්නකොට, යම්කිසි තැනක ඉන්නකොට ඒ පාලකයා ගැන මිනිසුගේ ආකල්ප දැන් අපිට ඉතා ඉක්මනින් දැනගන්න පුළුවන්. මොකද ඒ පාලකයා කරන ක්‍රියාවට අනුව යටින් කමෙන්ට් රාශියක් යනවා. කමෙන්ට්ස් තියෙනවා ගොඩාක්. ඕනෑම විදියකට කමෙන්ට්ස් බලලා රට පාලනය කරන්න පුළුවන්. මිනිසුන්ගේ ආකල්ප කියන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් ඕනෑම සිද්ධියකදී. ඒ සිද්ධිය දැන් ටක් ගාලා අන්තර්ජාලයට එකතු වෙනවා. අන්තර්ජාලයට එකතු වුණායින් පස්සේ
ඒ යට තියෙනවා හරි ඕනෑම බුද්ධිමතෙකුට දකින්න පුළුවන් රටේ ජනතාව ඉල්ලන්නේ මොනවද, රටේ ජනතාව විඳින දුක් මොනවද කියලා දකින්න පුළුවන්. අපි ලෝකෙට බොරු කරලා හරියන්නේ නැහැ. ලෝකෙට බොරු කරන්න බෑ අපිට කවදාක්වත් මේ දියුණු තාක්ෂණය හරහා. ඒ නිසා මම දැන් මේ නිදහස් රට අපේ ජාතික විරුවන් සිහි කරන වෙලාවේදී මම අපේ මේ අන්තර්ජාලෙත් ඉන්නවා විරුවෝ. ඒ විරුවෝ අද ජාතික නිදහස ගැන විවිධ අදහස් දාලා තිබුණා. එයාගේ අදහස් මේ වෙලාවේ මට කතා කරන්න හිතුණා. ඒවා තමයි ඇත්තටම අපි දැකිය යුත්තේ. ඒ මිනිස්සුන්ගේ අදහස් මේ කියන්නේ. හරි දෙයට මිනිස්සු හරි දේ කතා කරනවා. දැන් ඔබ දැක්කා මේ දවස්වල මම දැක්ක අර ගෑනු ළමේ අර ටීවී වැඩසටහනකට ගිහිල්ලා මුස්ලිම් ළමේ ඉතාම හොඳ විදිහට ඒ ළමයාගේ අදහස් ඉදිරිපත් කළා. හැමෝම ආදරය කළා. බලන්න එතන ජාතික සමගිය ඇති වුණු හැටි. මේ පොඩි දෙයක්. මේ පොත්පත් අරන් ගිහිල්ලා හක්කලා විවස්ථාවක් වෙනස් කරන්න ගිහිල්ලා විවස්ථාවක් වෙනස් කරලා ජාතික සමගිය අපි ඇති කරන්න ඕනේ. ඒ ළමයා ජාතික සමගිය ඇති කරේ මොකකින්ද? දුප්පත්කම මූලික කරගෙන දැනුම උපයෝගී කරගෙන අර වැඩසටහනකට ගිහිල්ලා ඒ දරුවා රටේ සමගිය ඇති කරා. හැබැයි ඔය ළමයා ඔය විදිහට දැන් ඔය ළමයා අවුරුදු 17 දී ඔය ලස්සන මනස ඔහම තියාගෙන හිටියට ලොකු වෙනකොට මේ පාලකයෝ මේ ළමයාගේ මනස විකෘති කරනවා. ඔය ප්‍රශස්ති ගායනා කරන මිනිස්සු ඔය ළමයාගේ මනස විකෘති කරනවා. ඒක තමයි මේ අපේ රටවල් වල තියෙන ස්වභාවය, දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් වල තියෙන දේ. බලන්න මේ ළමයා අපි කොච්චර අගය කරන්න ඕනේද? ඒ ළමයාගේ ක්‍රියාවෙන් මුළු රටක් තුවක්කුවෙන් කරන්න ගිය දේ ඒ ළමයා පොඩි පැයකින් දෙකකින් ඒ ළමයා මුළු රටේම මිනිස්සුන්ගේ හදවත් දිනාගත්තා. බලන්න අපිට කරන්න පුළුවන්. තාම අපිට බැරිද? තාම අපිට පුළුවන් ඒව කරන්න. ඉතින් මම ඒ නිසා මේ අන්තර්ජාලය අපි හැමෝම පරිශීලනය කරන නිසා අපි බැලුවා මේ ජාතික නිදහස පිළිබඳව අපේ මිනිස්සුන්ගේ අදහස්. ඔන්න පාලකයන්ට හොඳට දැනගන්න පුළුවන්. මේ මිනිස්සුන්ගේ අදහස් තමයි මේ අන්තර්ජාලය තුල තියෙන්නේ. ඉතින් මේන් බලමු අපි. මම නිකන් එකක් දැක්කා. එකක් දැක්කා මේ රැජිනගේ පින්තූරේ දාලා රැජින කියනවා එංගලන්තේ රැජින කියනවා රැජිනගේ පින්තූරේ දාලා අපි 1948 පෙබරවාරි 4 මුන්ට නිදහස දීලා ආවේ. හැබැයි අපි මුන්ට රට දෙනකොට අපි දුන්නේ ණය බරින් ණයක් 7-5ක්වත් ණය නැති රටක්. හැබැයි දැන් මුළු ලෝකෙටම මුන්ට ගෙවා ගන්න බැරි ණයකාරයෝ වෙලා තියෙනවා. කවුද මේ කියන්නේ? අන්තර්ජාලයේ තියෙන්නේ. ඇත්තක්ද? අපි සිටිය යුතු නැද්ද? අපට සුද්දා දීලා ගිය රට ණය වලින් නිදහස් රටක්. මේ වසර 73 වෙනකොට අපි කොච්චර ණයකාරයෝ වෙලා තියෙනවද? එතකොට මේ රැජිනි සතුටු වෙනවා. අපි මුන්ගෙන් නිදහස් වෙලා ආපු එක කොච්චර දෙයක්ද මේ අන්තර්ජාලේ තියෙන්නේ. තව එකක් මම හොයාගත්තා. සුද්දා අපේ රටේ හිටියනම් අපිට තියෙන්නේ UK පාස්පෝර්ට් එක ගන්නනේ. ඇත්ත නෙමෙයිද? පාලකයෝ බොරුවට මේ දවස්වලට ජනතාවගේ සල්ලි වේජම් කරගෙන පුටුරක් කරලා පාලකයෝ ජනතාවට මාධ්‍ය වලින් ඇවිල්ලා මේ හමුදාව දාලා පෙළපාලි දාගෙන ආචාර වෙරමුඩි දාගෙන ඔක්කොම ඉන්නවා. හෙට මිනිසුන්ට එංගලන්තෙන් කියනවා ලංකාවේ සියලුම පුරවැසියන්ට අපි කැමති UK පාස්පෝර්ට් එක දෙන්න කිව්වොත් ලංකාවේ බහුතරයක් UK පාස්පෝර්ට් එක ගන්නවද නැද්ද? අපි කොතනද ඉන්නේ? මේ කෙනෙකුගේ මතය මම මේ කියන්නේ. අපි දැන් ඔක්කොම ලියකිවිලි හදාගෙන දුක් විඳගෙන අපි රටේ ඉන්නද බලන්නේ, රටෙන් පයින්නද යන්නේ? මේ ඇත්ත කතා කරන්න ඕනේ අපි. කවුද මේ தත්ත්වයට අපේ පාස්පෝර්ට් එකේ වැලිඩිටි එක වටිනාකම නැති කළේ? කවුද මේවා කළේ? මට හොඳ අත්දැකීමක් තියෙනවා. මම යුරෝපීය රටක යනකොට ඒ කාලේ මම මේ කියන්නේ යුද්ධේ පවතින කාලේ මම ඒ රටට යනකොට මට ට්‍රාන්සිට් වෙන්න තිබුණා රටකින් තවත් රටකට. මේ වෙනකොට අපේ මේ LTT යුද්ධය යනවා, ටෙරරිසම් එක යනවා. මම මේ
ඉන්ටර්නැෂනල් අත්දැකීමක් කියන්නේ. අනිත් ඔක්කොගෙම પાස්පෝර්ට් ඒ වෙලාවේ මට තිබුණ හැටියට ඒ රටවල් දෙක එක ළඟ නමුත් පොලිමේ ඉඳලා අපේ પાස්පෝර්ට් චෙක් කළා. හැබැයි මට પાස්පෝර්ට් එක චෙක් කරනකොට අනිත් අයට මම විතරයි ශ්‍රී ලාංකිකයෙක් හිටියේ. මට කිව්වා මේ මගේ પાස්පෝර්ට් එක බලලා ඉතින් මගේ પાස්පෝර්ට් එක ගොඩක් රටවල් ගියේ પાස්පෝර්ට් එකක් තිබුණා නමුත් මගේ පොත බලලා කිව්වා your country is terrorist country. මට එහෙම කිව්වා. ඉමිග්‍රේෂන් එකෙන් කිව්වා your country is a terrorist country. ත්‍රස්තවාදී රටක් කිව්වා. මෙච්චර හිතක් තියාගෙන මෙච්චර ලස්සන ගමනක් යනකොට මගේ પાස්පෝර්ට් එක බලලා ශ්‍රී ලංකා කියන ශ්‍රී ලංකන් කියන પાස්පෝර්ට් එක බලලා ගොඩක් බලාගෙන ඉඳලා කිව්වා ඕකේ ඔබට යන්න දෙනවා හැබැයි ඔබේ රට ටෙරරිස්ට් රටක් කියලා මට ඒදා කිව්වා. මම මේ කියන්නේ යුද්ධේ පවතින කාලේ මම වෙන රටකට යනකොට ලැබුණු අත්දැකීම. හැබැයි සමහර වෙලාවට මම එදා ලොකු ප්‍රශ්න වලට මැද වෙන්න තිබුණා. ඒ තමයි අපි කරපු දේවල් නෙමෙයි. අපි මුකුත් කරලා නැහැ. හැබැයි ලෝකේ අපට තිබුණු පිළිගැනීම මේ වසර 73ක් තිස්සේ අපිට කරපු දේ. එනිසා අපි කොච්චර තත්වයක හිටියද ඒ තත්වය අපිට නැති කළා. ඒ වගේම තමයි තව දෙයක් මම දැක්කා. සුද්දන් අපේ රටේ හිටියනම් අපිත් අද කතා කරන්නේ ඉංග්‍රීසි. බොරුවට මිනිස්සු කෑ ගහනවා. අපි මේ භාෂාවට ලාංකීය භාෂාවට ශ්‍රී ලාංකීය භාෂාවට තැනක් දෙනවා කියලා කෑ ගහපු එදා ඉඳන් කෑ ගහපු එකම පාලකයෙකුගේ දරුවෙක් ඔය රටේ ඉගෙන ගත්තේ නැහැ. ඔය සිංහල භාෂාව එහා මෙහා කරපු ඔක්කොම පවුල්වල ඔක්කොම ඉගෙන ගත්තේ පිටරටවල ඉංග්‍රීසි භාෂාවෙන්. හැබැයි ඒ මිනිස්සු අපිට දුන්නේ නැහැ. අහිංසක මිනිහට ගොවියගේ දරුවට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න දුන්නේ නැහැ. ඇයි? එදා හිටපු මිනිස්සුන්ට මේවා තේරුනේ නැහැ. එදා මිනිස්සු කියපු දේවල් ඇහුවා. හැබැයි අද අන්තර්ජාලෙ ලියවෙනවා සුද්දෝ අපේ රටේ හිටියනම් අපිත් අද ඉංග්‍රීසි කතා කරන්න කියලා. එහෙනම් ලෝකේ ඉංග්‍රීසි වලට ඉන්ටර්නැෂනලි ලොකු තත්ත්වයක් තියෙනවා. අපිට ඒක නැති කරන්න බෑ කවදාවත්. හැබැයි අපි තව වර්ග වෙන්න තව අපි එක්තැන් වෙන්න මේ කුහක පාලකෝ අපි එක්තැන් කරන්න තව අපි එකට අපි එකම තැන පල් වෙන මිනිස්සු බවට පත් වෙනවා. මම තව දැක්ක මේ Facebook එකේ තියෙනවා අන්තර්ජාලයේ තියෙනවා තවත් එකක්. සුදු පාට සුද්දු ටික රටෙන් ගියා. මේ වර්ණය සුදු මිනිස්සු ටික එදා 1948න් පස්සේ ලංකාවෙන් ගියා. හැබැයි ඒ සුද්දෝ ගියයින් පස්සේ මේ වසර 73ම පාලනය කරේ කළු සුද්දෝ. පාට කළුයි. හැබැයි අන්තර්ජාලයේ පෝස්ට් එක දාලා තියෙනවා. හැබැයි හැම සුද්දට වඩා හැම කළු එක අපේ රටේ නිදහස නැති කරා. හිතලා බලන්න පොඩ්ඩක්. තව එකක් ගන්නවා මම දැක්ක මේ රජිනීගේ ෆොටෝ එක දාලා. රජිනී කියනවා උඹලා නෙමේ රටෙන් නිදහස් උනේ. මේ රජිනීගේ පින්තූරේ දාලා පෝස්ට් එක යටින් දාලා දෙනවා මම දැක්ක අන්තර්ජාලය හරහා. උඹලා නෙමේ රටෙන් නිදහස් උනේ. අපි උඹලගේ රටෙන් නිදහස් උනේ කියලා. මේවා තමයි මේ මිනිස්සුන්ගේ හිත්වල කැකෑරෙන සිතුවිලි. මේවා තමයි මිනිස්සු හරියට මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කරන නිර්භයව ස්වාධීනව ඉදිරිපත් කරන අදහස් තමයි මේ අන්තර්ජාලයේ මේ වෙනකොට මේ හැම ප්‍රශ්නයකදීම ඉදිරියට යන්නේ. මිනිස්සුන්ට පුළුවන් පාලකයන්ට පුළුවන් මේවා බලලා මේවට අනුව බිල්ල වගේ ඉන්නේ නැතුව රට පාලනය කරන්න. ඒවා දැනගන්න. මම මගේ දේශනය අවසන් කරන 48න් පසු 73ක් තිස්සේ අපට විචි දේ ගැනයි මම කතා කරන්නේ. තව දෙයක් මම ඔබට ඇඟ හිරිවැටෙන දෙයක් කතා කරන්නම්. ඔබට මොකද්ද මේ ඇඟ හිරිවැටෙන දේ? රටක තියෙන ආර්ථිකය එදා අපි හිටියේ කොතනද? අපි අද ඉන්නේ කොතනද?
ලෝකෙ උසට බිල්ඩින් හැදුවට වැඩක් නැහැ. අපි ලෝකෙන් ණය ගෙනල්ලා බිල්ඩින් හදලා තියෙනවනම්. ලෝකෙ පාරවල් අනන්ත අප්‍රමාණ පාරවල් කඩ කඩ හැදුවට වැඩක් නැහැ. අපි මේ ණය පාරක ගමන් කරනවා නම්, ණය බරින් යනවා නම්, ලෝකෙට අපි බොරුවට කතා කරාට වැඩක් නැහැ. අපි ලෝකෙට ණයකාරයෝ වෙලා නම්, ඒක පුද්ගල ආදායම තමයි රටක දියුණුව මනින එකම සංකේතය. දැන් මේ දවස්වල ඔබ දන්නවා ඩොලරය කොච්චර අහස උස්සට නගිනවද කියලා. මේ පිටරටවල ඉන්න මිනිස්සු හැබැයි ඒක මම දන්නේ නැහැ ඔක්කොම සතුටු වෙනවද කියන්නේ. හැබැයි අපිට එක පැත්තකින් දුකක් තියෙනවා. රට ගැන හිතනකොට අනේ අපේ රටේ මිනිස්සු කොහොම පාන් ගෙඩිය කනවද කියලා. මම මේ අහලා බැලුවා ගොඩක් අය කිව්වා ස්වාමින් වහන්සේ ඊටාම දුක්ඛිත විදියට මිනිස්සු අසරණ වෙලා ඉන්නේ හැම බඩු මිලක්ම ගණන් ගිහිල්ලා තියෙන්නේ කියලා. හැම දෙයක්ම අපිට යූරෝ එක 300 400 වුණාට වැඩක් නැහැ. අපේ අසරණ මිනිස්සුන්ගේ කුසගින්න තියෙනවා නම්, අසරණ මිනිස්සුන්ගේ කුසගින්න නිවන්න බැරි නම් රාජ්‍ය පාලකයෝ වැඩක් නැහැ. අපි ඒකයි කතා කරන්න ඕනේ. රාජ්‍ය පාලකයෝ බොරුවට ආරක්ෂක බටයෝ දාගෙන මහා උජාරුවට පාරවල වල යන්න එපා මිනිස්සු කුසගින්නේ නම්. මිනිස්සුන්ට වහ කවලා ඔබලා සෞඛ්‍ය ගැන සතුටු වෙන්න එපා. මිනිස්සු අසරණ කරලා ඔබලා සතුටු වෙන්න එපා. අපි අරගල කරන්නේ වෙනුවෙන්, අපි කතා කරන්නේ වෙනුවෙන්. මේ රටක දියුණුව කියලා කියන්නේ වෙන කිසිදු දෙයක් නෙමෙයි. ලස්සනට බම්මාවත් හදලා, ලස්සනට බිල්ඩින් හදලා, ගස් වවලා, ඒක නෙමෙයි ප්‍රධානම ඉලක්කය. රටක දියුණුව කියලා කියන්නේ ඒක පුද්ගල ආදායම. මට මේක දකින්නකොට මේ වසර 73ක් තිස්සේ පාලකයෝ ගැන මහා අනුකම්පාවක් ඇති වුණා. ඔන්න බලන්න ඒක පුද්ගල ආදායම අපි කොච්චර පරකාස කතා කරා. මෙන්න මේ සිද්ධිය අහලා බලන්න. ඒක පුද්ගල ආදායම ලංකාවේ. අපි බලමු රටවල් 3-4ක් අරගෙන අපේ රටට සමාන කරන රටවල්, අපිට වඩා පහතින් හිටපු රටවල් ගැන මම දැකලා මේ හොයාගත්තේ. රට ජපානය 1950 දී ඒක පුද්ගල ආදායම 1950 දී ඒක පුද්ගල ආදායම එක්කෙනෙකුගේ ඩොලර් 90යි. එතකොට 2018 දී ජපානයේ පුද්ගලයෙකුගේ ඒක පුද්ගල ආදායම 39400යි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 1950 දී 89යි, ඩොලර් 89යි. ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාවේ 1950 දී 89යි. ඒ වගේම තමයි 2018 දී 4100යි. 4100යි. ඒ වගේම තමයි සිංගප්පූරුව 1950 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 35යි. ඒ වගේම 2018 දී 64500යි. කොහෙද මේ සිංගප්පූරුව? අපේ පාලකයෝ හැමදාම ආවේ මොකක් කරන්නද? අපි සිංගප්පූරුවක් කරනවා කියලා. හැබැයි 1950 දී අපිට වඩා සිංගප්පූරුව ගොඩාක් පල්ලෙහා හිටියේ. ජපානය, ඒ වගේම තමයි කොරියාව 1950 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 54යි. දැන් ඒ කියන්නේ 2018 දී කොරියාව ඒක පුද්ගල ආදායම 31280යි. අද ලංකාවේ තත්ත්වය කොහොමද?
මේ 30,000 ගණන් 64,000 ගණන් ඒක පුද්ගල ආදායම 2018 දී ගන්නකොට ලංකාවේ මිනිහෙකුගේ එක පුද්ගල ආදායම 4,100යි. මේ මම ඔබට ඉදිරිපත් කරේ වසර 73ක් තිස්සේ පාලනය කරපු රාජ්‍ය පාලකයා අපේ රට අරගෙන ගිය තැනයි. අපේ රාජ්‍ය පාලකයෝ අපි පත් කරගන්න අයට දැක්මක් තියෙනවද? ආර්ථිකය ගැන, සෞඛ්‍ය ගැන, අධ්‍යාපනය ගැන, කුසිකර්මය ගැන අපේ පත් කරපු පාලකයන්ට දැනුමක් තියනවද? එහෙනම් මේ යන ක්‍රමයට අපි තවත් මේ මිනිසුන්ට උදව් දුන්නොත් අපි තව කොතෙන්ටද යන්නේ කියලා බලන්නට ඕනේ. අපේ රට තව කොතෙන්ටපත් වෙයිද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. මම අද කතා කළේ ජාතික වීරයන්ගේ කාර්යභාරය ජාතික වීරවරු කරලා ඒගොල්ලෝ ගියා. එතනින් පස්සේ රට බාරගත්තු මෑත යුගයේ පාලකයෝ අපේ රටට මොකද කරලා තියෙන්නේ කියන එකයි මම ඔබට කතා කරේ. ඒ නිසා දැනුමකින් අවබෝධයකින් රටට ආදරය ඇතුව ඔබ රටට සේවය කරන්න. ඔබ ලංකාව තුළ ජීවත් වුණත්, ඔබ මෙරට ජීවත් වුණත්, ඔබ රට ගැන ඔබ අවදීන් සිටින්න. ඒ අපිට කවුරුවත් පහම් පත්තු කරේ නැති වුණාට, අපේ නම් කොතනක ලියවුණත් නැතත් අපිට ඒවා ප්‍රශ්නයක් නැහැ. අපේ නම් කොතනකවත් ලියවෙන්න අවශ්‍ය නැහැ. අපි හරියට රට වෙනුවෙන් අපේ සේවය අපි කරනවා නම් එදාට අපිට කොතනකදී හරි අපි බලාපොරොත්තු වෙන තැනට එන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට මම මේ දේශනාව පැවැත්වුවේ රටේ පවතින තත්ත්වයක් එක්ක කතා කරලා අපි දැනුවත් වෙන්නට ඕනේ. අපේ රටට අපි ආදරේ, අපිට රටක් තියෙන්නට ඕනේ. අපිට මහ කරදරයක් වුණාම යන්න රටක් තියෙන්නට ඕනේ. හැබැයි මං හිතනවා මේ විදිහට අපි ගියොත් තව අපිට අවුරුදු 10කින් 20කින් අපිට කියලා රටක් නැහැ. අපිට කියලා නිදහසේ ජීවත් වෙන රටක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට පීඩණයෙන් ජීවත් වෙන්න තව නීති රීති වලට යට වෙලා ජීවත් වෙන්න රටක් මේ ලෝකයා අපිට නිර්මාණය කරනවා. අපි අවදීන් සිටියේ නැත්තම්, අපි එකාමෙන් සමගියෙන් හිටියේ නැත්තම් අපි එක විනාශ වෙන තත්ත්වයටපත් වෙනවා. එහෙමපත් නොවේවා කියලා 73 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් කළ මේ දේශනය ඔබ සැමට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.